ඉරු දෙනාට සුබ සන්ධ්‍යාවක්. ඊවෙනි ගානින්ද අපි නැවැත්තුවේ අපේ ළමයි. ඊවෙනි ගානින්ද අපි නැවැත්තුවේ මතකද? ඔව්. 11 හැදුවා. ප්‍රසාද කොටස් නිකුතුව එහෙම නැත්නම් අපි කියනවා සංචිත ප්‍රාග්ධනගතකරණය. ඔයාලට මතක ඇති දැන් සමාගමක තිබෙනවා විවිධ සංචිත වර්ග. සංචිත කියලා කියන්නේ දැන් අපි ගත්තොත් ස්කන්ධය කියලා කියන්නේ ප්‍රාග්ධනය. යෙදු මුදලට කියනවා ප්‍රාග්ධනය. සමාගමක නම් සාමාන්‍ය කොටස්. මේ සාමාන්‍ය කොටස් වලට අමතරව සමාගම් වල එකතු වෙනවා නොබෙදූ ලාභ. බෙදන්නේ නැතුව කොටස් කරුවන් අතර අයිතිකරුවන් අතර බෙදන්නේ නැතුව එකතු වෙන සංචිත තියෙනවා. අපි කියනවා සංචිත. සංචිත ගොඩනගන මේ සංචිත කියන්නේ ස්කන්ධයේ කොටසක්. ස්කන්ධ ප්‍රාග්ධනයේ කොටසක් තමයි සංචිත. මොනවාද සංචිත? පොදු සංචිතය. ප්‍රත්‍යාගණන සංචිතය. සංස්ථාපනයට පෙර ලාභ. අපි සංචිත වර්ගයක්ම තමයි. ඒ වුණාට අපි සංචිත කියන නමින් හැඳින්වුවේ නැතත් රඳවාගත් ලාභ. මෙන්න මේ දෙක අපි කියනවා අයබහාර සංචිත. පොදු සංචිතයයි රඳවාගත්තු ලාභයටයි අපි කියනවා අයබහාර සංචිත. ප්‍රත්‍යාගන සංචිතය සහ සංස්ථාපනයට පෙර ලාභය. දැන් ඔයාලා දන්නවා සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. සමාගම් පනත යටතේ අපි කියනවා ලියාපදිංචි කරන එකට අපි කියනවා සංස්ථාපනය කියලා. මෙන්න මේ සංස්ථාපනය කරන තෙක් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්. ව්‍යාපාර කටයුතු කරගෙන යනවා නම් ඒ අවස්ථාවේ සංස්ථාපනය දක්වා ඉපයූ ලාභ අපි කියනවා සංස්ථාපනයට පෙර ලාභ සංචිතය. මොකද සංස්ථාගත කළාට පස්සේ සමාගමක් ලෙස ලියාපදිංචි කළාට පස්සේ තමයි කොටස් කරුවන්ට ඒ ලාභය මේ අවශ්‍ය වෙන්නේ. ලාභය අවශ්‍ය වෙන්නේ. එතකොට අදාළ අයිති වෙන්නේ. එතෙක් ලාභය අපි කියන සංස්ථාපනයට පෙර ලාභය. සංස්ථාපනයට පෙර ලාභය කියලා කියනවා. එතකොට මේ දෙකට කියනවා ප්‍රාග්ධන සංචිත. මෙන්න මේ දෙකට කියනවා අයබහාර සංචිත. දැන් මේ ප්‍රසාද කොටස් නිකුතු වේදී දැන් මෙන්න මේවා අයබහාර සංචිත එහෙම නැත්නම් පොදු සංචිත හා රඳවාගත් ලාභ ඕනෑම වෙලාවක කොටස් කරුවන් අතර ලාභාංශ ලෙස බෙදා හරින්න පුළුවන්. කොටස් කරුවන් අතර බෙදා හරින්න පුළුවන්. සාමාන්‍යයෙන් සමාගමක ඕනෑම ව්‍යාපාරයක ලාභ අයිතිකරුවන්ට බෙදා හැරියොත් වෙන්නේ පුතේ ප්‍රාග්ධනය අඩු වෙන එක. සමාගමේ මුදල් පිටතට යනවා. සමාගමේ තියෙන මුදල් එළියට යනවා. ඒක සමාගමට හොඳ නැහැ. සමාගමේ ප්‍රාග්ධනයට හොඳ නැහැ. අරමුදල් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒක නිසා මේ සංචිත ප්‍රාග්ධනගතකරණයේදී කරන්නේ මෙන්න මේ සංචිත සාමාන්‍ය කොටස් බවට හරවන එක. මොකද්ද සංචිත ප්‍රාග්ධනගතකරණයෙන් කරන්නේ? ප්‍රසාද කොටස් නිකුතෙන් මොකද වෙන්නේ? මොකද්ද ප්‍රසාද කොටස් නිකුතේදී වෙන්නේ? කාටද කියන්න පුළුවන් නම්? ප්‍රසාද කොටස් නිකුතේදී මොකද වෙන්නේ ශාන්? සංචිත සාමාන්‍ය කොටස් බවට පත් කරනවා. ඔව් සංචිත සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කරන එක හරවන එක.
එතකොට සල්ලි එනවද ව්‍යාපාරයට? මේවායේ තියෙන මුදල් ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා මුදල් ගලාගෙන එනවද සමාගමට? නෑ. පැහැදිලි නේද? ප්‍රසාද කොටස් නිකුතු වේදී වෙන්නේ සංචිත ගිණුම් වල තිබෙන අගයන් සංචිත ගිණුම් හර වෙලා ප්‍රාග්ධන ගිණුමට බැර වෙන එක. අපි ඒක නිසා සංචිත ප්‍රාග්ධන ගත කරන එක කියලා කියනවා. බොහෝ වෙලාවට මෙන්න මේවා මේ ප්‍රත්‍ය මේ ප්‍රාග්ධන සංචිත වාගේ දේවල් තමයි මේකට මාරු කරන්නේ. පොදු සංචිතයක් ගන්නව රඳවාගත්තු ලාභ ගන්නව අඩුයි. රඳවාගත්තු ලාභය අර කෝකටත් අයිලේ වගේ ඕනම දෙයකට ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ වගේ දේවල් ගන්නවා අඩුයි. මෙන්න මේ වගේ ඒවා තමයි බොහෝ වෙලාවට ගන්න. අපිට අභ්‍යාසවලදී කියනවා බොහෝ වෙලාවට පොදු සංචිත ගිණුම භාවිතා කරලා ප්‍රසාද කොටස් නිකුතු කරනවා. සංස්ථාපනයට පෙර ලාභය ප්‍රත්‍යාගන සංචිත භාවිතා කරලා සාමාන්‍ය ප්‍රසාද කොටස් නිකුත් කරනවා. එහෙම කියනවා. එහෙම වුණොත් අපිට කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද? එතකොට මෙන්න මේ විදියට අපි සංචිත ගිණුම් වල තිබෙන මුදල් ප්‍රාග්ධන ගිණුමට මාරු කිරීමට කියනවානේ මේ මොකක් කියලාද? නෙත්මිලා දන්නවා. නෙත්මිල මාව ඇහෙනවද? ඔව් සර්. මොකද අපි එකට කියන්නේ නෙත්මි? ප්‍රසාද කොටස් නිකුතුව. පැහැදිලිනේ? ප්‍රසාද කොටස් නිකුතුව කියලා කියන්නේ. හරි. අපි මෙහෙම ලියාගමු. සීමිත සමාගමක් සිය සංචිත ගිණුම් වල පවතින ශේෂයන් භාවිතා කර සංචිත ගිණුම් වල පවතින ශේෂයන් භාවිතා කර සංචිත ගිණුම් වල පවතින ශේෂයන් භාවිතා කර මුදල් ගලා ඒමකින් තොරව සිදු කරනු ලබන කොටස් නිකුතුවක් ලෙස ප්‍රසාද කොටස් නිකුතුව හැඳින්විය හැක. මෙහිදී සිදුවන්නේ සංචිත ගිණුම් වල තිබෙන ශේෂයන් සංචිත ගිණුම් වල තිබෙන මුදල් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමට මාරු වීමක් පමණි. මේ නිසා මුදල් ගලා ඒමක් සිදු නොවේ. ඇතැම් සංචිත මෙහෙම දාගන්න අයභාර සංචිත කොටස්කරුවන් අතර බෙදා හැරිය හැකිවන බැවින් එහිදී ප්‍රාග්ධන අවකරණයක් අඩුවීමක්
සිදුවීම වැළැක්වීම සිදුවීම වැළැක්වීම ප්‍රසාද කොටස් නිකුත්වෙන් සිදුවේ. ප්‍රසාද කොටස් නිකුත්වෙන් සිදුවේ. ප්‍රසාද කොටස් නිකුතට අදාළ ජර්නල් සටහන් ප්‍රසාද කොටස් නිකුතට අදාළ ජර්නල් සටහන් පහත පරිදි හඳුනාගත හැක. පහත පරිදි හඳුනාගත හැක. අදාළ සංචිත ගිණුම් හර අදාළ සංචිත ගිණුම් හර ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම බැර. අදාළ සංචිත ගිණුම් හර ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම බැර. ගැටලුවක් තියෙනවද කාට හරි? ප්‍රශ්නයක් තියෙනවද? සංචිත ප්‍රාග්ධන ගත කරන එහෙම නැත්නම් ප්‍රසාද කොටස් නිකුතු වෙලා එන්නේ මොකද්ද? මේ සංචිත ගිණුම් වල තියෙන මුදල් මේ ගිණුම් හර වෙලා සංචිත තියෙන්නේ බැරට පුතේ. සංචිත කියන්නේ රඳවා ඒ කියන්නේ නොබිදූ ලාභනේ. ලාභ තමයි මේ තියෙන සංචිත කියන්නේ ලාභ. එකතු වූ ලාභ. මේවා තියෙන්නේ බැර ශීර්ෂයන්. ඒතර මේ ගිණුම් හර කරලා ප්‍රාග්ධන ගිණුමට බැර කිරීම තමයි සංචිත ප්‍රාග්ධන ගත කරණයෙන් වෙන්නේ. සංචිත ප්‍රාග්ධන ගත කරණයෙන් වෙන්නේ ඒදි. හරි? අපි යන් 14 වෙනි ගානට. හොඳට කියවන්න 14 වෙනි ගාන. නැචරල් පොදු සමාගමෙන් 2019 1 දිනට මූල්‍ය දත්ත ප්‍රකාශයේ උද්ෘතයන් පහත දැක්කේ. උද්ෘතයක් කියන්නේ පිටපත් කරගත්තු දෙයක්. ජංගම නොවන වත්කම් ඉඩම් ගොඩනැගිලි මෝටර රථ ස්වාධිකාර ආයෝජන පිරිවැයයි සමුචිත සෑය දීලා සුද්දාගේ දීලා තියෙනවා. ජංගම වත්කම් බැංකු තියෙනවා. ඊට පස්සේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් රුපියල් 50 බැගින් 32600යි 1600යි මේ දහස් වලින් 13 වර්ණීය කොටස් 1000යි මෙන්න මේ සංචිත කියන වචනය යටතේ තමයි මේක එන්නේ. ප්‍රත්‍යාගරණ සංචිතය 400යි පොදු සංචිතය 2300යි රඳවාගත් එපියුම් 4750යි. ජනවාරි මාසයේ ගනුදෙනු ගොඩනැගිල්ල ප්‍රථම වතාවට මෙහිදී ප්‍රත්‍යාගරණය කළ අතර එහිදී එය රුපියල් ලක්ෂ 38ක් යයි තීරණය විය. මෙහිදී මෝටර රථ රුපියල් ලක්ෂ 15කට ප්‍රත්‍යාගරණය කරන ලදී. අපි ඉස්සෙල්ලා ගාන කියවගෙන ඉමුකෝ. ලක්ෂ 15කට මෝටර රථ කියන්නේ අඩු වෙලා ආගය. සමාගම සතුව ස්වාධිකාර අයිතිය මුළුමනින්ම 17,90,000කට විකුණුණා. ස්වාධිකාර අයිතිය සාමාන්‍ය යම් කිසි ඔය පේටන්ට් බලපත්‍ර වගේ දෙයකට තියෙන අයිතියක් තමයි ස්වාධිකාරය. ජනවාරි 10 එකක් රුපියල් 55 බැගින් සාමාන්‍ය කොටස් 8,000ක් නිකුත් කළ අතර කොටස් 9,000ක් වෙනුවෙන් ඉල්ලුම් පත්‍ර ලැබුණලු. ජනවාරි 10 දින නිකුත් කළ දින කළ කොටස් නිකුතු හා සම්බන්ධ කොටස් සමානුපාතික විභාජනය කළ අතිරේක මුදල් ආපසු යවවලු. ජනවාරි 20 ඉඩම් දෙවෙනි වරට ප්‍රත්‍යාගරණය කළා. එහි අගය ලක්ෂ 19ක් යයි තීරණය වුණාලු. අපිට කියන මූල්‍ය දත්ත ප්‍රකාශයේදී අපිට පෙන්වන්නේ පෙර වර්ෂයක ඉඩම් ප්‍රත්‍යාගරණය කළා මතුවෙච්ච ලාභයක් කියලා කියනවා. ජනවාරි 22 දින එදිනට සාමාන්‍ය කොටස් පැවති 20ක් පැවති සෑම අයෙකුටම හිමි වන පරිදි මෙදින ප්‍රසාද නිකුතුවක් මෙන්න මේ වචනයක් වැරදි ප්‍රකාශ නිකුතුවක් කරන ලදී. එතකොට කොටසක වෙළඳපොළ මිල රුපියල් 55කින් රඳවාගත් ඉපයුම් ප්‍රයෝජනයට ගැනීමට අධ්‍යක්ෂවරු තීරණය කරන ලදී. මම ඔයාලට කිව්වනේ යොදා ගන්නා සංචිතය මොකක්ද කියලා අපිට කියනවා. මෙතනදී කියනවා යොදා ගන්නේ මොනවාද? රඳවාගත්තු ඉපයුම්ලු. අපිට කියනවා ජර්නල් සටහන් සංලක්ෂ්‍ය අවශ්‍ය නොවේ. ජනවාරි 31 දිනට මූල්‍ය දත්ත ප්‍රකාශයේ උද්ෘතයන්
දේපල පිරියත උපකරණවල ෂෙයා අනුපාතය 12යි කියලා කියනවා. හරි. ජනවාරි 31 දිනටයි අපිට අහන්නේ. හරි. ඔයාලා පොදු ජර්නලයක් රූල් කරගන්න. පොදු ජර්නලය රූල් කරගන්න. ඊ අවස්ථාවලට අදාළ ගිණුම් ටික මම කියන්න. ඊ අවස්ථාවට අදාළ ගිණුම් ටික මම කියන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අපැහැදිලි නම් අහන්න. පොදු ජර්නලය දිනය විස්තරය හර බැර සංලක්ෂ්‍ය ඕනේ නැහැ කියලා කියනවා. කමන්නේ අපි ලියමු නේද? ඉගෙන ගන්නවනේ ඒකේ. ජනවාරි 1 මොකද වෙන්නේ? ප්‍රථම වතාවට ගොඩනැගිල්ල ප්‍රත්‍යාගණනය කළාලු ලක්ෂ 38කට. ගොඩනැගිලි ගිණුම කීයක් තියෙනවද? මට පුතේ ඔයාලගේ උත්තර ඕනේ. එතකොට තමයි ඔයාලට තේරුණා කියලා මට වැටහෙන්නේ. මට උත්තර අවශ්‍යයි. ගොඩනැගිලි ගිණුමේ කීයක් තියෙනවද? කීයක් තියෙනවද ගොඩනැගිලි ගිණුමේ? ඌ අපේ කට්ටිය. කාටවත් මාව ඇහුන්නේ නැද්ද? මාව ඇහෙන්නේ නැද්ද කාටවත්? ඔව්. කතා කරලා කමන්නේ 3700යි. සේවෙන් කිරීම ගිණුමේ ශේෂය 700යි. 700යි. ගිණුම් දෙකක් ගහලා ගිණුම් දෙකට දාගන්න. ඊට අමතරව ප්‍රත්‍යාගණන සංචිත ගිණුම මේකේ ශේෂයක් තියෙනවා කීයක්ද? 400ක්. ලක්ෂ 38කට ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරනවලු. බලන්න ප්‍රත්‍යාගණනය කරන ආකාරය. ප්‍රත්‍යාගණනය කරන ආකාරය බලන්න. පළමුව මෙන්න මේ ක්ෂය වෙන් කිරීම ගොඩනැගිලි ගිණුමට මාරු කරනවා. මොකද්ද දිත්ත සරහන කියන්නේ මට? ක්ෂය වෙන් කිරීම ලක්ෂ 7 මාරු කරනවා ගොඩනැගිලි ගිණුමට. මොකද්ද දිත්ත සරහන? සේවෙන් කිරීම ගිණුම හර ගොඩනැගිලි ගිණුම. very good. ක්ෂය වෙන් කිරීම ගිණුම හර හරි. ජන සරහන ලියන්න. ක්ෂය වෙන් කිරීම ගිණුම හර ගොඩනැගිලි ගිණුම බැර ලක්ෂ 7යි. මොකද්ද තුන්වෙනි ගිණුම නම? ප්‍රත්‍යාගණන සංචිත ගිණුම. ප්‍රත්‍යාගණන සංචිත ගිණුම.
හරිද? සර් දිත සටහන ගොඩනැගිලි ශේ වෙන් කිරීමේ ගිණුම හර ගොඩනැගිලි ගිණුම බැරද? ඔව් ගොඩනැගිලි ක්ෂය වෙන් කිරීම ගිණුම හර ගොඩනැගිලි ගිණුම බැර. හරිද? අපි ලිව්වා ක්ෂය වෙන් කිරීම ගිණුම හර 700යි ගොඩනැගිලි ගිණුම බැර 700යි. මේකට හර කළා ගොඩනැගිලි ගිණුමට බැර කරනවා 700ක්. දැන් බලන්න ක්ෂය වෙන් කිරීම ගිණුම පිය වෙලා යනවා. මතක තියාගන්න ප්‍රත්‍යාගණනය කරන දිනට ක්ෂය වෙන් කිරීම ගිණුම 0 වෙනවා. බිඳුව වෙනවා. මහේසිකා පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් බලන්න මේක පිය වෙලා යනවා. දැන් ගොඩනැගිලි මෙන්න මේ දැන් මේ පැත්ත බලන්න. ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන්නේ කීයටද? ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන්නේ කීයටද? මට ඇහුන්නේ නැහැ නේ ඔයාලා කියපු දේ. කවුරුක් කියපු දේ ඇහුන්නේ? ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කරන්නේ කීයටද? ලක්ෂිකා කීයටද? ඔයාලා ගානේ ජීවත් වෙන්න නැතු පුතේ කියලා දීලා වැඩක් නැහැ. 1500ට නේද? 1500ට 3800. 3800ට මේ තියෙන්නේ. ගොඩනැගිලි ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කළ අතර එහිදී එය ලක්ෂ 38ක් යයි තීරණය විය. මෝටර රථ තමයි 1500ට ප්‍රත්‍යාගණනය කළේ ලක්ෂිකා. හරිද? තේරුණාද? හරි සර්. හරි. බලන්න කරන විදිය හොඳට බලන්න. වන් ෂොට් එකට ගන්න. හරි? ගොඩනැගිලි ගිණුමේ ශේෂය හරද වැරද? හර හර. හර නම් පහළට ගෙනියන්නේ කොයි පැත්තෙන්ද? හර නම් තුලනය කරලා පහළට ගෙනියන්නේ කොයි පැත්තෙන්ද? බැර පැත්ත. බැර පැත්තෙන්. very good. බැර පැත්තෙන් ශේෂය පහළට ගෙනියනවා. කීයයිද දැන් ශේෂය කියන්නේ? 3800. අන්න හරි. 3800. අපහැදිලි කෙනෙක් ඉන්නවද? රිද්මි පැහැදිලිද? ඔව් සර්. නෙත්මි පැහැදිලි සර්. දැන් පුතේ මොකද කරන්නේ? අපි තුලනය කරනවා. බැර පැත්ත වැඩි 4500යි. ගිනාව හර පැත්තට වෙනස කීයද? 800. බලන්න මෙන්න මේක තමයි ප්‍රත්‍යාගණන ලාභය. ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට මාරු කරනවා. ප්‍රත්‍යාගණන සංචිත ගිණුමට බැර කරනවා. ගොඩ නැගිලි ගිණුම කියලා 800ක්. කීයද ප්‍රත්‍යාගණන ලාභය ආවේ? කීයද ප්‍රත්‍යාගණන ලාභය ආවේ? 800. 800. නිත්‍ය පැහැදිලිද? ඔව්. එතකොට මෙන්න මේ 3800 පහළට කියන එක දිත්ත සටහනක් නෙවෙයි. මේ ප්‍රත්‍යාගණන ලාභයට දිත්ත සටහනක් ලියන්න ඕනේ. කොහොමද ප්‍රත්‍යාගණනයේ දිත්ත සටහන මොකක්ද දෙන්නේ? නිමේෂ් මොකක්ද දිත්ත සටහන? මොකක්ද දිත්ත සටහන?
මොකක්ද ද්විත්ව සටහන? ගොඩනැගිලි ගිණුම හර ඔව්. ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර. ප්‍රත්‍යාගරණ සංචිත ගිණුම බැර. ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර. පුතේ කතා කරලා උත්තරේ කියන්නේ. එතකොට මතක තිරිනවා. අමතක වෙන්නේ නැහැ. අපි ලොකු දුරක් යන්න ඕනේ නේ. ලොකු දුරක් යනකොට හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා අහන වෙලාවක පැනලා කතා කරන්න. ඒක තමයි දිනුම්. එහෙම පැනලා කතා කරන එක දිනුමක්. හැංගෙන්න එපා. හරි. ඔන්න ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නේ කළා. මේකේ අපහැදිලියා ඉන්නවද කවුරු හරි? අපහැදිලියා ඉන්නවද? පැහැදිලියා ඉන්නවද එතකොට? හරි. දැන් එහෙනම් ඔයාලා මෝටර රථ ප්‍රත්‍යාගන්නේ කරන්න. මෝටර රථ ප්‍රත්‍යාගන්නේ කරන්න. 1500කට මෝටර රථ ප්‍රත්‍යාගන්නේ කරලාලු. ප්‍රත්‍යාගන ලාභයද අලාභයද කියලා හොයන්න බලන්න. මෙන්න මෝටර රථවල තොරතුරු. පිරිවැය 2000යි, සමුච්චිත සය 4000යි, සුද්ධාගය 1600යි. කරන්න බලන්න විනාඩි දෙකක් කරා. පළමු පියවර මොකද පළමු පියවර? මෝටර රථ ශේෂය හර. මෝටර රථ සේවයෙන් කිරීම ගිණුම මාරු කරනවා මෝටර රථ ගිණුමට. මෝටර රථ ගිණුම හර මෝටර රථ සේවයෙන් කිරීම ගිණුම හර මෝටර රථ ගිණුම බැර. මෝටර රථ ගිණුම බැර. පළමු ජර්නල් සටහන. මෝටර රථ සේවයෙන් කිරීම ගිණුම හර 400යි. මෝටර රථ ගිණුම බැර 400යි. සුලක්ෂි පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් මට කියන්න ප්‍රත්‍යාගරණය කරන්නේ කොහොමද? ගොඩනැගිලි කියන මෝටර රථ ගිණුමේ ලාභයක්ද අලාභයක්ද? අලාභය. 100ක අලාභයක්ද? 100ක. 100කද 100ක නේ? මෝටර රථ ගිණුම බැර 400යි. මහේසිකා පැහැදිලිද? ඔව් සර්. ඊගාට මොකද අපි කරන්නේ? මේ පැත්තෙන් පහළට ගෙනියනවා කීයක්ද? 1500ක්. මේ පැත්තෙන් ඉදිරියට ගෙනියනවා 1500ක්. මේ පැත්ත වැඩි 2000යි. 100ක්. මේක මතක තියාගන්න ප්‍රත්‍යාගන්න ගිණුමට නෙවෙයි ලාභ ගිණුමටයි හර කරන්නේ. තේරුණාද? කොහාටද අපි ඔක හර කරන්නේ? කොහාටද ඔක අපි හර කරන්නේ? ලාභ ප්‍රත්‍යාගන සංචිත ගිණුම. ප්‍රත්‍යාගන නෙවෙයි පුතේ. ප්‍රත්‍යාගන සංචිත ගිණුම නෙවෙයි. හැබැයි ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නේ කළා නැවත අලාභයක් ආවොත් මේකට හර කරනවා. දැන් මෙතන ගොඩනැගිල්ලෙන් ආපු ලාභයක් තියෙනවනේ. දැන් මේ 400 ඉඩමෙන් කියලා අපිට කියන මේ ගානේ. එතකොට මේ මෝටර රථ කියන අමුතුම එකක්. මෝටර රථයෙන් අලාභයක් තියෙන එක නිසා මෝටර රථ ප්‍රත්‍යාගන අලාභය මාරු වෙන්නේ ලාභ අලාභ කියන. පැහැදිලිද? මේක පොඩි සටහනක් ලියා ගන්න ඔයාලගේ නෝට් එකේ. මෙහෙම ලියා ගන්න. කිසියම් වත්කමක් ප්‍රත්‍යාගනය කිරීමේදී ප්‍රත්‍යාගනන ලාභයක් පැන නැගුණහොත් ප්‍රත්‍යාගනන සංචිත ගිණුමට බැර කරයි. ප්‍රත්‍යාගනන සංචිත ගිණුමට බැර කරයි. සර් ආපහු කියන්න පොඩ්ඩක් එක. කිසියම් වත්කමක් ප්‍රත්‍යාගනනය කිරීමේදී ප්‍රත්‍යාගනන ලාභයක් පැන නැගුණහොත් ප්‍රත්‍යාගනන සංචිත ගිණුමට බැර කරයි. හරිද?
කිසියම් වත්කමක් ප්‍රත්‍යාගරණය කිරීමේදී ප්‍රත්‍යාගරණ අලාභයක් මතුවහොත් ඒ යටතේ බුලට් ෆෝම් එකෙන් ඒ යටතේ රෝමන් 1 බුලට් ඕනේ රෝමන් 1 මතුවහොත් මොකද කරන්න කියන එක දැන් කියන්නේ. එක පළමු වරට පැන නගින ප්‍රත්‍යාගරණ අලාභය පළමු වරට වත්කමක් ප්‍රත්‍යාගරණය කිරීමේදී පැන නගින ප්‍රත්‍යාගරණ අලාභය ලාභ ගිණුමට මාරු කරයි. නැත්නම් ආදායම් ප්‍රකාශයට හර කරයි. ලාභ ගිණුම එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශය හර කරයි. රෝමන් 2 කිසියම් වත්කමක් දෙවන වරට ප්‍රත්‍යාගරණය කිරීමේදී ප්‍රත්‍යාගරණ අලාභයක් මතුවන්නේ නම්ද එකී වත්කම පළමු වර ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගරණ ලාභයක් මතුව තිබෙන්නේ නම්ද එකී වත්කම පළමු වර ප්‍රත්‍යාගරණයේදී ප්‍රත්‍යාගරණ ලාභයක් මතුව තිබෙන්නේ නම්ද දෙවන වර පැන නගින ප්‍රත්‍යාගරණ අලාභය පළමු වර පැන නැගුණු ප්‍රත්‍යාගරණ ලාභයේ උපරිමය දක්වා ප්‍රත්‍යාගරණ සංචිත ගිණුමට හර කරයි. ඔය සටහන ආයතනය කියවලා පැහැදිලි අපැහැදිලි තැන් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඉක්මනට. මෙතන මෝටර රථ කියලා මේ ප්‍රත්‍යාගරණ ලාභය 100යි. ඒ 100ක් මාරු කරන්නේ ලාභ ගිණුමට. ඇයි ලාභ ගිණුමට මාරු කරන්නේ? මම කාරණේ කිව්වා දැන්. මොකද්ද? අලාභයක් නිසා. පළමු වරට ප්‍රත්‍යාගරණය කළා ප්‍රත්‍යාගරණ අලාභයක් නම් අපි මාරු කරන්නේ කොහටද?
ලාභ 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 ගිණුමට. දැන් මට කියන්න මම ඔබේ හෝමන් දෙකට කිව්වේ ගොඩනැගිලි ගිණුම ප්‍රත්‍යාගන්නේ කියලා ප්‍රත්‍යාගන ලාභය කීයක් තියනවද? 800යි. දැන් දෙවෙනි වරට ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නේ කියලා ප්‍රත්‍යාගන අලාභයක් මතුනොත් මොකද කරන්නේ? ඒක ප්‍රාග්ධන සංචිත ගිණුමට හර කරනවා. මේකට බැර හර කරනවා. පැහැදිලිද? කොච්චර මට්ටමක් දක්වාද? ඒක උපරිමය දක්වා. මොන උපරිමයද? කලින් වර ලාභයේ උපරිමය දක්වා. 800 දක්වා විතරයි. 1000ක් වුණොත් මොකද කරන්නේ? 800ක් හර ගන්නවා. මේක 800ක් හර කරලා ඉතුරු 200. ලාභ ලාභ ගිණුමට දානවා. අන්න හරි. සුලක්ෂි පැහැදිලිද? ඔව් සර්. මිත්‍යා ඔව් සර්. මේ පුතේ ගිණුම් කරන ප්‍රමිත වල තියෙන දේවල් තමයි මේ අභ්‍යාසත් එක්ක කරන්න හොඳට මතක තියාගන්න. නෙත්මි පැහැදිලි නේද ඔයාට? සර් ඔව්. සර් දැන් උපරිමයට වඩා දැන් ආවොත් ඇයි මේ ආපු ලාභ ලාභ ගිණුමට දාන්නේ? ඒ පුතේ මේ පෙර මේ ගොඩනැගිලි ප්‍රත්‍යාගන ලාභේ පෙර අවස්ථාවේ තියෙන 800 නේ. ඔව්. මේ ගොඩනැගිල්ලෙන්ම 800ට වඩා අලාභයක් ආවොත් මොකද කරන්න ඕනේ? එතකොට 800ක් කැපිට ගිහිල්ලා 100යි ලාභ වෙන්නේ. ඔව්. පැහැදිලි නේද? හරි. මම තාර්කිකව ඉගෙන ගන්න. මම ප්‍රශ්න අහන්න කියන්නේ ඒකයි. මම ප්‍රශ්න අහන්නෙත් ඒකයි. එතකොට අපිට ගණන් වැඩි හදන්න ඕනේ නැහැ පුතේ. ඉගෙන ගන්නවා කියන එක අපි මේ අමුතු කලාවකට ඉගෙන ගන්න ඕනේ. මම කියන නිසා අහ ගන්නවත් මම දෙන්න නෝට් එක දෙන හන්ද ලියා ගන්නවත් එහෙම නෙවෙයි ඉගෙන ගන්නවා කියන්නේ. තාර්කිකව ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි වදින්නේ. මෙතෙන්ට හරි කොහාට හරි වදින්නේ එතකොට. හරි. අපහැදිලියා ඉන්නවද කවුරුවත් නෑ නේද? ඉෂාන් පැහැදිලි සර්. අනුපමාට තේරුණා සර්. සමාගම සතුව තිබූ ස්වාධිකාර අයිතිය මුළුමනින්ම 17,90,000කට වික්කාලු. කීයක් තියෙනවද ස්වාධිකාර අයිතිය? කීයක් තියෙනවද? ස්වාධිකාර අයිතිය කීයක් තියෙනවද? ඔන්න ආයෙ නරක ළමයි වෙනවා. 1800. ස්වාධිකාර 1800යි ශේෂය. කීයක් මුදල් ගන්නවාද? කීයක්ද මුදල් ගන්නේ? 1790යි. මොකද්ද තිත්ත සටහන? විකුණලා මුදල් ගන්න එකේ තිත්ත සටහන මොකද්ද? කවුරුත් කතා කරන්නේ නැහැනේ. මොකද වෙන්නේ කීයකට විකුණනවද? නිදිද කට්ටිය නෑනේ. මම එන්නේ නැද්ද? එහෙනම් සර්. ඉතින් කතා කරන්නකෝ. නෑ පොඩ්ඩක් බැලුවා ගන්න. කීයකටද විකුණන්නේ? 1790කට. ඔව් මුදල් හර ස්වාධිකාර ගිණුම බැල 1790යි. කීයක අලාභයක් තියෙනවද? 10යි. 10ක්. මේක අපිට එක සැරේ ලියන්න පුළුවන් කොහොමද? මුදල් හර 1790යි. ලාභ ගිණුමට හර වෙනවා 10යි. ස්වාධිකාර ගිණුමට බැර වෙනවා 1800යි. අවිස්කා පැහැදිලිද? ඔව් සර්. රිද්මි අනුපමා පැහැදිලි සර්. සර් ඔව් අපි ඒතකොට මුදල් ගිණුමක් ගහන්න ඕනද?
ගිණුම් ඕනේ නැහැ අපිට දිත්ත සටහන් ජර්නල් සටහන් විතර නේද ඉල්ලන්නේ හරි මට මතක විදිහට ඒ වගේ නෑ මූල්‍ය දත්ත ප්‍රකාශයේ උද්ෘතයන් ඉල්ලනවනේ ගිණුම් ඕනේ ඒ කියන්නේ මුදල් ගිණුම ඕනද ඔව් මුදල් ගිණුම අවශ්‍යයි මුදල් ගිණුමක් ගහලා මුදල් ගිණුමේ ශේෂය කීයද බැංකු ගිණුමක් නේ බැංකු ගිණුමේ ශේෂය කීයද එක්දහස් 950යි ස්වාධිකාර කියලා මෙතන එනවා 1790යි හරි ඊගාවට යන් සර් පොඩ්ඩක් ඉන්න ඔය ටික දාන්න කොටස් 8000ක් සඳහා අයදුම් පත්‍ර කොටස් 8000ක් නිකුත් කළා 9000කට අයදුම් පත්‍ර ලැබුණා මොකද්ද දිත්ත සටහන මොකද්ද දිත්ත සටහන ඕ සුලක්ෂි කියන පුතේ දිත්ත සටහන මුදල් හා බැංකු ගිණුම හා අයදුම් හා විභාජන ගිණුම් බැර. කීයද පුතේ 55ව 9000ක් බිංදු තුන කැපුවාම කීයද 9 45යි 495යිද 495. ඔව් අයදුම් හා විභාජන ගිණුම බැර 495යි මුදල් ගිණුම හර කරන්න 495ක් මුදල් ගිණුම හර කරනවා 495ක් අයදුම් හා විභාජන කියලා අයදුම් හා විභාජන ගිණුම බැර කරන්න මුදල් හෝ බැංකු කියලා 495ක් කීයක් විභාජනය කරනවද 8000යි නිත්මි කියන්න බලන්න දිත්ත තරහන පුතේ අවිනිශ්චිත ගිණුම හර අයදුම් හා 440යි කීයද හර වෙන්නේ සර් අවිනිශ්චිත ගිණුමක් කියන්නේ නැහැ නේ ඔව් අයදුම් හා විභාජන ගිණුමට හර වෙලා ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමට බැර වෙනවා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කීයක් තියෙනවද දැනට ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කීයක් තියෙනවද දැනට 1600යි නේද එම නේද 1600යි මේකට වැර වෙනවා අයදුම් හා විභාජන ගිණුම කියලා කීයක්ද 440යි අයදුම් හා විභාජන ගිණුමට හර වෙනවා ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම 440යි තේරුණාද ඉෂාන් ලක්ෂිත තේරුණාද දැන් කීයක් අතිරික්ත මුදල් ආපහු යවන්න පුළුවන්ද අපිට කොටස් 1000කට 55 ගාන කීයක් ආපහු යවන්න පුළුවන්ද
අවිස්කා නම කිව්වේ නැත්නම් උත්තරයක් දෙන්න. හරිම කපටි. මෙත්නේ ඇහෙනද මාව? ඔව් සර්. කීයක් මුදල් යවන්න පුළුවන්ද අපෝ අතිරික්ත මුදල්? 55. 55යි. අයදුම් මහා විභාජන කිනම හර බැංකු හෝ මුදල් බැර. අයදුම් හෝ විභාජන කිනම හර බැංකු බැර. කොටස් නිකුතුව අමාරු අය ඉන්නවද කවුරු හරි? කොටස් නිකුතුව අපහසු අය ඉන්නවද කවුරු හරි? සර් එතකොට ආපහු මුදල් හා බැංකු ගිණුමක් ගන්න ඕනේ නේ. ඔව් අවශ්‍ය නැහැ. අපිට අර පුරුදු වෙන්න ගහනවා. මම ගැහුවා. ඒ ගැහුවට කමක් නැහැ සර්. කමන්නේ. දෙවෙනි වරට ඉඩම් ප්‍රත්‍යාගන්නේ කරනවා. දැන් ඉඩම් ප්‍රත්‍යාගන්නේ කරනවාලා. ඉඩම් ප්‍රත්‍යාගන්නේ කරන්න දැන් 1900කට ඉඩම ප්‍රත්‍යාගන්නේ කරනවලු. පෙර වසරේ ඉඩම් ප්‍රත්‍යාගන්නේ කරලා මතුවෙච්ච ලාභයලු ඔය 400. හේත මූල්‍ය දත්ත ප්‍රකාශයේ ප්‍රත්‍යාගන සංචිතය මගින් පෙන්වන්නේ පෙර වර්ෂයකදී ඉඩම් ප්‍රත්‍යාගනයේ ඉඩම ප්‍රථම වර ප්‍රත්‍යාගන ලාභයයි. සර් 15 හැදුවේ නැහැ. ඒ සමානුපාතික විභාජනය කළ අතිරේක මුදල් ලාභය යවුවේ. හරි දෙකම එකටම තියන්නේ හරි සර්. ඉඩම් ගිණුමේ තියෙනවා 2400ක් තියෙනවා. දැන් ඉඩම ප්‍රත්‍යාගනය කරන්න. ඉඩම ප්‍රත්‍යාගනය කරන්න දැන්. කීයටද ප්‍රත්‍යාගනය කරන්න කියන්නේ? 1900කට. හරි ඉඩම ප්‍රත්‍යාගනය කරන්න. හැදුවද ගාන? ඉඩම ප්‍රත්‍යාගනය කරනවා කීයටද? 1900ට. ශේෂය 15ට ගෙනියනවා. ඉඩම් ක්ෂය නෑනේ. එහෙනම් ශේෂය 15ට ගෙන යාමක් විතරයි තියෙන්නේ. කීයක ලාභයක් තියෙනවද? කීයක ලාභයක් තියෙනවද? 500. 500 මෙන්න මේ 400 පෙර ප්‍රත්‍යාගන ලාභයක්. දැන් මොකද මේ 500ට අපි කරන්නේ? මේ 500ට 400ක් මොන 400ද ප්‍රත්‍යාගන ලාභේ? sorry මොන 400ද ප්‍රත්‍යාගන ලාභේ? ඇයි දැන් මේ ගානේ කියනවානේ පුතේ මේ ප්‍රත්‍යාගන ගිණුමේ තියෙන මේ ප්‍රත්‍යාගන ලාභය පෙර අවස්ථාවක මේ ඉඩම ප්‍රත්‍යාගනය කරලා මතුවෙච්ච ලාභය කියලා කියනවා නේද? බලන්න මේ ඉහත මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ප්‍රත්‍යාගන සංචිතය මගින් පෙන්වන්නේ පෙර වර්ෂයකදී ඉඩම ප්‍රථම වරට ප්‍රත්‍යාගන ලාභයයි කියලා. ඔව් සර්. එහෙමනම් මේ 500 කලාවෙන් 400ක් අපිට මේකට පියවන්න පුළුවන් නේද? ඔව්. එහෙමනම් මොකද කරන්නේ? ප්‍රත්‍යාගනන සංචිත ගිණුමට 400ක් හර කරනවා. ඉඩම් ගිණුමට 400ක් බැර කරනවා. ඉඩම් ගිණුම කියලා 400ක් බැර කරනවා. මොකද්ද දිත්ත සටහන? ඉඩම් ගිණුම හර ප්‍රත්‍යාගනන සංචිත ගිණුම හර 400යි. ඉතුරු 1000 පහටද යන්නේ? ලාභ ගිණුමට හර වෙනවා 100ක්. ඉඩම් ගිණුමට බැර වෙනවා 100ක්. හරි 500ක්. අපැහැදිලිලා ඉන්නවද?
සර් එතකොට අතන ආපුලා මේ ඉඩම් වල ලාභ කියලා ඉවරලා බැර වෙනද 100? බැරගෙන ඒක බැර කරන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. මොන ඉඩම් ප්‍රත්‍යාගන්න අපි ඉගෙන ගත්ත මේකේ ප්‍රසාද කොටස් නිකුත් කිරීම තාම කලේ නෑ. ඉඩම් ප්‍රත්‍ය වත්කම් ප්‍රත්‍යාගන්න ප්‍රත්‍යාගන අලාභයක් තිබ්බොත් මොකද කරන්නේ කියලා. දැන් ජනවාරි 22 මොකද කරන්නේ? ජනවාරි 22 මොකද කරන්නේ? ප්‍රසාද කොටස් සාමාන්‍ය කොටස් 20කට ප්‍රසාද කොටස් එක බැගින් නිකුත් කරනවා කොටසක මිල රුපියල් 55යි. දැන් බලන්න කොටස් කීයක් තියෙනවද කියලා සාමාන්‍ය කොටස් කීයක් තියෙනවද? ආරම්භයේ තිබ්බත් 22000ක්. මේ මාසේ නිකුත් කළා කීයක්ද? 8000ක්. කොටස් වලින් මේ කියන්නේ කොටස් 8000ක්. පැහැදිලිද මේක? දැන් මෙතන තියෙනවා 32000යි කියලා ආරම්භයේ අපි මේ මාසේ 8000ක් නිකුත් කළා. මේ තියෙන්නේ. එතකොට ඔක්කොම කීයක් තියනවද? උත්තර දෙන්න. එතකොට තමයි තේරෙන්නේ. ඉෂාන් කොටස් කියන්නේ නිකුත් කරනවද? සර් ආරම්භයේ 30000 කියලා කොහෙද තියෙන්නේ? ඇයි මේ ගානේ තියෙන්නේ? මේ බලන්න ඔය ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් වරහන් ඇතුලේ තියෙන රුපියල් 50 බැගින් කොටස් 32000යි කියලා. කොටස් 2000 කීය ගානේද? 55 ගානේ. දහස් වලට බිංදු 3 අයින් කළාම කීය දෙන්නේ? 110යි. මේක නිකුත් කරන්නලු රඳවාගත් ලාභ ගිණුම භාවිතා කරලා. රඳවාගත් ලාභ ගිණුම භාවිතා කරලා නිකුත් කරන්නලු. රඳවාගත් ලාභ ගිණුම කීයක් තියෙනවද? රඳවාගත් ලාභ ගිණුම කීයක් තියෙනවද? 4750. 4750යි. මේකට හර වෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම කියලා කීයක්ද? 110ක්. රඳවාගත් ලාභ ගිණුම කියලා 110ක් මේකට බැර වෙනවා. මොකද්ද දිත්ත සටහන? රඳවාගත් ලාභ ගිණුම හර 110යි. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම බැර 110යි. සර් ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ ආපහු කියලා දෙන්න බැරි. දැන් මොකද්ද අපිට කියන්නේ මේ 110 ආපු හැටි පැහැදිලිද? හරි එතෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔයාලා ගණන් හදන්නකෝ. මේ වර්ෂයේ ආරම්භ වෙනකොට සාමාන්‍ය කොටස් කීයක් තිබ්බද? 32000. මේ මාසේ කීයක් නිකුත් කළාද? 8000. දැන් ඔක්කොම කීයද? 40000. 40000යි. කොටස් කීයකටද? 20කට එකයි නිකුත් කරනවා කියන්නේ. එහෙනම් කොටස් කීයක් නිකුත් කරනවද? දැන් ඕක තියෙන්නේ කොහෙදනේ? එම නේද ප්‍රශ්නේ? ඔව් 20කට එකයි කියලා තියෙන්නේ කොහෙද? ඒක තමයි කියන්නේ. ගාන කියවලා නැහැ හරියට. එරියන්නේ. ජනවාරි 1 දිනට සාමාන්‍ය කොටස් 20ක් පැවති සෑම අයෙකුටම හිමි වන පරිදි කොටස් නිකුතුවක් කළා. මේ තියෙන්නේ. එරලාද? කොටස් 20ක් පැවති සෑම අයෙකුටම හිමි වන පරිදි. ඒ කියන්නේ 20ක් තියෙනවනම් අනිවාර්යෙන් එකක් හම්බ වෙනවා. ඔව්. එතකොට 20කට එකයිනේ. ඔව් සර්. කොටස් 20කට එකයි. 20ෙන් බෙදුවාම කොටස් කීයක් නිකුත් කරනවද?
දෙස් 2000යි. 2000යි. කොටසක අගය කීයද? 55යි. දහස් වලින් හදුවාම දැන් කීයද අගය? 110යි. 110යි. හරිද? හරි සර්. හදාගත් ලාභයේ හර ප්‍රාග්ධන ගිණුම බැර. තව දෙයක් කියන මොකද්ද කියන්නේ අපිට දේපල පිරියත හා උපකරණ 112ක් වාර්ෂිකව ෂේ කරනවලු. දැන් දේපල පිරියත හා උපකරණ කීයක් තියෙනවද බලන්න අපේ ගිණුමේ. ගොඩනැගිලි ගිණුමේ කීයක් තියෙනවද? 3800යි නේද? ඔව් සර්. 3800යි ගොඩනැගිලි ගිණුමේ. එතකොට මෝටර රථ ගිණුමේ 1500. 1500. දැන් මේකට බලන්න 100ට 12යි මාස 1යි 12න් 1යි. එතකොට කීයද ගොඩනැගිලි ෂේ වීම? ගොඩනැගිලි ෂේ ප්‍රමාණය කොච්චරද? දැන් ඔයාලා ගාව ගිණුම් තියෙන මා ගාව ගිණුම් නැහැ. බලන්න ගොඩනැගිලි ගිණුමේ කීයක් තියෙනවද කියලා ශේෂය. කීයක් තියෙනවද සුලක්ෂි? 3000. 3800යි. අවුරුද්දකට 100ට 12යි. දැන් අපි මේ ජනවාරි 31කට නේද මේ අපි හදන්න වෙන්නේ. බලන්න ගානේ. ජනවාරි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපිට මේ ශේෂ දීලා තියෙන ජනවාරි 1ට. මේ බලන්න මේ ජනවාරි 1ට. හරිද? තේරුණාද? සුලක්ෂි හරි සර්. එතකොට ගොඩනැගිලි ෂේ කීයද? කියන්න පානේ. ගොඩනැගිලි ෂේ කීයද? 38. 38යි. මොකක්ද ඉතු සටහන? ඔයාලා දන්නවා මේ දැනට ඉක්මනට කියන්න. ගොඩනැගිලි හර ෂේ හර ගොඩනැගිලි බැර. ගොඩනැගිලි සේවයෙන් කිරීම බැර. අයියෝ වරද්දනවා. හරි ඉදිත් සටහන් ලියා ගන්න. ගොඩනැගිලි ෂේ ගිණුම හර ගොඩනැගිලි සේවයෙන් කිරීම ගිණුම බැර. සංජානා තේරුණාද? සත්සරණී එහුන්නේ පුතේ. රිද්මි තේරුණා සර්. හරි දැන් රිද්මි මට කියන්න මෝටර රථ ෂේ කොච්චරද කියලා එහෙමනම්. රිද්මි ඇහුවා විතරයි ගියා. සුලක්ෂි කියන්න බලන්න පුතේ. සුලක්ෂිත් ගියා. නිත්මි කියන්න බලන්න යන්න එපා. නිත්මි කීයද මෝටර රථ ෂේ? මම ඒ ටික ක්ලාස් එකේ නෑ අක්කුල් ගහනවා. මොකද්ද? අනුපමා කීයද මෝටර රථ ෂේ? විදුලි කොටනවා සර්. ආයෙමද?
නෑ මේ ගාන හදලා අපි නවත්තමු. මෝටර රථ 100 කීයද මේ අනුපමා? සර් ගොඩක් වැඩි වලට වයින්නවා සර් කරන්ට් එකක් නැහැ සමහර වෙලාවට. එහෙමනේ. හරි. මේක මේ ගාන ඉක්මනට ඉවර කරමුකෝ. තුලක් කීයද මෝටර රථ 100? නිමේෂ් කියනකො එන. ඉෂාන් 15 15යි. මෝටර රථ 100 හර මෝටර රථ 100 වෙන් කිරීම ගිණුම බැර. මෝටර රථ 100 හර 15යි මෝටර රථ 100 වෙන් කිරීම ගිණුම බැර 15යි. දිත්ත සරහන් ලියා ගන්න. සර් මෝටර රථ ෂේ එතකොට ගන්නකොට අපි වටිනාකම කීයද ගන්නෙ? 1500 බලන්න ගිණුම ඇති ඔයාලා ගාව. 1500යි 100ට 12යි 12න් 1යි. සර් එතකොට ඒ කියන්නේ මේ අපි මේ ප්‍රත්‍යාගන්නේ කලාගේට. අවසාන ශේෂයටනේ අපි ෂේ බලන්න ඕනේ. ඔව් ප්‍රත්‍යාගන්නේ කලාගේට. හරි හරි සර්. හරිද? හරිද? දැන් අපිට ලාභ ගිණුමක් නැති නිසා මේ ලාභ ගිණුමට හර වෙන ඔක්කොම රඳවාගත්තු ලාභයට හර කරන්න. මෝටර රථ ප්‍රත්‍යාගන අලාභ 100යි. ඊට පස්සේ ස්වාධිකාර විකිණීමේ අලාභ 10යි. ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභ 100යි. ෂේවින් කිරීම තියෙනවා ගොඩනැගිලි ෂේ කොච්චරද? 38යි. මෝටර රථ ෂේ 15යි. හරි නේද? හරිද? සර් මේකේ මේ වීඩියෝ එක අද වගේ දාන්න පුළුවන් සර් මේ පොඩ්ඩක් බලා ගන්න අපු. මම දාන්න. දැන් ඔයාලා ගිණුම් බලලා මට කියන්න. ජංගම නොනවත්කම්. ඉඩම් කීයක් තියනවද? පිරිවැය සමුච්චිත ෂය සුද්දාගේ ඉඩම් කීයද? 1900යි නේද? බලන්න ඉඩම් 1900යි. 900යි නේද? ඔව්. ගොඩනැගිලි 3800යි සමුච්චිත ෂය 8යි 3762යි. හරිද ඉෂාන්? සර් අපි අර ෂේ ගිණුම් වලට ගන්න ඒවරත් අපි ගහන්න ඕනේ නේද ගිණුම්? ඔව්. හරි. ඉෂාන් හරිද? හරි. මෝටර රථ කොහමද ඉෂාන් මට කියන්න වාම කියන්න ඔක්කොම ටික. පිරිවැය 1500යි සමුච්චිත ෂය 15යි සුද්දාගේ 85යි නේ. එහෙම නේද? තමනක් තියෙන වත්කම් ආයෝජන තියෙන ආයෝජන කීයක් තියෙනවද? වෙනස් වුණේ නැහැ. ස්වාධිකාර වික්කානේ. ආයෝජන 1400යි. මුදල් ගිණුමේ බැංකු ගිණුමේ කීයක් තියෙනවද?
4100 4185යි 180යි නේ හරිද ශාන් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? දෙදහස් 100 කොටස් කීයක් තියෙනවද? කොටස් කීයද? වර්ණීය කොටස්ලාගේ වෙනස් වුණේ නෑ 1000යි. ප්‍රත්‍යාගරණ සංචිතය කීයක් ඉතුරු වෙලා තියෙනවද? මේක තුලණය කළොත් කීයක් තියෙනවද? 800යි. 800යි. පොදු සංචිතය වෙනස් වුණේ නෑ. රඳවාගත් ලාභ මේ ගිණුම තුලණය කළාම ලැබේ. හාරදාස් 300 දැන් මේ උද්ෘත කියලා කිව්වාම උපුටාගත්තු කොටසක් විතරයි අපිට අපෙන් අහන්නේ. උද්ෘත කියන්නේ කොටසක් උපුටාගත්තු දේවල්. දැන් අපි අර ගනුදෙනු නිසා වෙනස් වෙච්ච දේවල් තියෙනවා. ඉඩම් වෙනස් වුණා, ගොඩනැගිලි, මෝටර රථ, මුදල් හා බැංකු, සාමාන්‍ය කොටස්, ප්‍රත්‍යාගරණ සංචිත සහ රඳවාගත්තු ලාභ. ඉෂාන් පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. නිමේෂ් සර් ආපහු වීඩියෝ දානවා පොඩි තැනක් තියෙනවා. ආපහු වීඩියෝ දානවා පොඩි තැනක් තියෙනවා පැටලිලා තියෙනවා. හරිම වීඩියෝ දාන්නම් අපි. මේ ගාන හොඳ ගාන ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේක නැවත බලන්න. සුලක්ෂි ඔව් සර්. මොකද උනේ? කට්ටුණානේ. අනේ සර් සිග්නල් නැහැ. අවුනේ අද වෙහි කලුව තියෙන බව කොහොමයක්. හරි මේ අපිට බැරිද මේ සෙනසුරාදා 5 ඉඳන් 6:00 වෙනකම් කරන්න. අම්මැලිද? ඒ කියන්නේ මේ බ්‍රහස්පතින්දාට අමතරව. අම්මැලිද? කියන්නේ. සෙනසුරාදා උදේ 5 ඉඳලා 6:00 වෙනකම් කරමුද පන්තිය? මම එහෙම කිව්වේ අපිට මේ දැන් මේ බලන්නකො දැන් අපි 15කකින් පටන් අරන් දැන් වෙනකොට ඉතුරු වෙන්නේ 6යිනේ. 6යි කියන්නේ සිග්නල් නෑ බොහොම මේකට. මම මේ උදේ පාන්දර මටත් අපහසුයි. මම එහෙම කතා කරමු කියලා කියන්නේ පුතේ මේ අර බොහොම මේකට සිග්නල් තියෙන හන්ද වෙන හේතුවකට නෙවෙයි. දැන් ඔයාලට තව ගානක් දැම්ම ඒ ගාන හදන්න මම සෙනසුරාදා උදේ ওই ගාන ආයෙත් හදනවා. හරිද? ආයෙත් ওই ගාන හදනවා. මම අදම මේ රෙකෝඩ් එක දාන්න මේකේ. එතකොට මේ කරපේ මේ ගාන මේ හොඳ ගාන. ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේක. මේක නැවත නැවත හදන්න. මේ වගේ ගණන් කීපයක් අපි හදමු. මම ගණන් කීපයක් ඔයාලට දාන්නම්. හරි මට මැසේජ් එවන්න ඔක්කොම දැන් මේ මැසේජ් ටික ඔක්කොම නැති වෙනවා. මට WhatsApp එකට මැසේජ් එක එවන්න පොත්වල මම දාන්නම්. එතකොට මේක නැවත බලන්න මේ වගේ ගණන් කීපයක් අපි අද මේක ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරි? හරි. එhmenan
ලොකු වෙලාවකුත් ගියා ගොඩක් අයත් අඩු වුණා ඒක නිසා අපි අදට නවත්තමු මොනවාරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජස් එවන්න කතා කරන්න ගැටලු තියාගෙන ඉන්න එපා ඒවා විසඳගෙන අපි ඉස්සරහට යමු හරි එහෙනම් සියලු දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා